සුබ දවසක් සියලු දෙනාටම ආර්ථික විද්‍යාවේ 3 වෙනි පාඩමේ 4 වෙනි වීඩියෝ එකෙන් අපි සම්බන්ධ වෙන්නේ. අපි මේ වීඩියෝ එකෙන් අධ්‍යයනය කරන්නේ සහනාධාර කොහොමද ප්‍රස්ථාරයක් මගින් විසඳන්නේ කියන එක. සහනාධාර ලබා දීම. මේ සහනාධාර කියන්නේ රජය බදු අය කිරීම සිදු කරනවානේ. ඒ බදු අය කිරීම වල ප්‍රතිවිරුද්ධ දේ. එතකොට බදු අය කරනවා ඒකක බදු වශයෙන් වටිනාකම් බදු වශයෙන්. ඒ වගේම තමයි සහනාධාර කියන දේවලුත් ඒකක සහනාධාර ලබා දෙනවා වටිනාකම් සහනාධාර ලබා දෙනවා. දැන් බදු අය කරනකොට නිෂ්පාදකයාගේ විචල්්‍ය පිරිවැය ඉහළ ගිහිල්ලා, ඒ කියන්නේ නිෂ්පාදන පිරිවැය ඉහළ ගිහිල්ලා නිෂ්පාදකයා සැපියුම් වක්‍රයේ වමට විතැන් කරනවා බදු අය කරනකොට. හැබැයි සහනාධාර ලබා දෙනකොට ඒකේ ප්‍රතිවිරුද්ධ දේ වෙන්නේ. නිෂ්පාදකයාගේ නිෂ්පාදන පිරිවැය අඩු වෙලා නිෂ්පාදකයා සැපියුම වැඩි කරනවා. ඒ හේතුව නිසා සැපියුම් වක්‍රයේ දකුණට විතැන්වීම සිදු වෙනවා. එතකොට මේ කොටසදී අපි අධ්‍යයනය කරන්නේ ඒකක සහනාධාරයක් කොහොමද ප්‍රස්ථාරයක් මගින් විසඳන්නේ කියන එක. නිෂ්පාදනය කරනු ලබන භාණ්ඩ ඒකකයක් සඳහා නිශ්චිත රුපියල් ප්‍රමාණයක් සහනාධාර වශයෙන් ලබා දීම සැපියුම් කරු මත ඒකක සහනාධාරයක් ලබා දීම යන්නෙන් අදහස් වෙනවා. එතකොට අපි මේකෙදී අධ්‍යයනය කරන්නේ සැපියුම් කරුවට ඒකක සහනාධාරයක් ලබා දීම පිළිබඳව. නිදසුන් ලෙස ගත්තොත් තේ කිලෝවකට රුපියල් 20ක සහනාධාරයක් ලබා දීම. නිශ්චිත අගයක් සහනාධාරයක් වශයෙන් ලබා දෙනවා නම් ඒකට අපි කියනවා ඒකක සහනාධාරයක් කියලා. ප්‍රතිශතක විදියට සහනාධාර ලබා දුන්නොත් අපි කියනවා වටිනාකම් සහනාධාර කියලා. 50%ක් 120ක් 140ක් ඒ විදියට දුන්නොත් අපි කියනවා වටිනාකම් සහනාධාර කියලා. සැපියුම් කරු මත ඒකක සහනාධාර ලබා දීමේදී අනිවාර්ය ප්‍රතිඵලය වන්නේ නිෂ්පාදන පිරිවැය පහළ යාම. මේ නිසා සැපියුමේ වැඩිවීමක් සිදුවන අතර සහනාධාරයේ ප්‍රමාණයෙන් සැපියුම් වක්‍රය දකුණට විතැන්වීම සිදු වෙනවා. සැපියුම් කරුවාගේ නිෂ්පාදන පිරිවැය අඩු වෙලා සැපියුම් කරුවා සැපියුම වැඩි කරනවා. එතකොට සහනාධාරයේ ප්‍රමාණයෙන්ම සැපියුම් වක්‍රය දකුණට විතැන් වෙනවා. ඒකක සහනාධාරයක් නිසා වෙළඳපොළ සමතුලිතයට සිදුවන බලපෑම ලේඛන ප්‍රස්ථාර සමීකරණ මගින් අපිට දක්වන්න පුළුවන්. දැන් අපි මේ වීඩියෝ එකේදී ලේඛනයකින් දක්වන විදිය ප්‍රස්ථාරයකින් දක්වන විදිය පිළිබඳව අධ්‍යයනය කරනවා. පහත දැක්වෙන්නේ තරඟකාරී භාණ්ඩ වෙළඳපොළක කිසියම් භාණ්ඩයක් සඳහා වන ඉල්ලුම් සැපයුම් ලේඛන. ඔන්න ඔය විදියට දීලා තියෙනවා. මේ ලේඛනයේ දීලා තියෙනකොට බලන්න ආණ්ඩුව මෙම භාණ්ඩයේ සෑම නිෂ්පාදන ඒකකයක් සඳහා රුපියල් 8ක සහනාධාරයක් ලබා දෙනවා. ඒ කියන්නේ ආණ්ඩුව සෑම භාණ්ඩ ඒකකයක් සඳහාම රුපියල් 8ක සහනාධාරයක් ලබා දෙනවා. එතකොට අපි නව සැපියුම් ලේඛනය කොහොමද හදන්නේ බලන්න. මේ විදියට දාගත්තොත් පෙර අපි කලින් අධ්‍යයනය කරපු සැපියුම් ලේඛනය ඒ වගේම ඉල්ලුම් ප්‍රමාණයක් තියෙනවා මේකේ. මේක බලන්න මිල ගණන් බිඳුවේ ඉඳලා 4 8 ඒ විදියට යනවා. දැන් රුපියල් 8ක සහනාධාරයක් දුන්නාම අපි කරන්න ඕනේ මේ මිලෙන් ඒ සහනාධාරයේ ප්‍රමාණය සෑම මිලකින්ම අඩු කරන එක. රුපියල් 8ක සහනාධාරයක්නේ. සෑම මිලකින්ම 8 ගානේ අඩු කරගෙන යනවා. එහෙම 8 ගානේ අඩු කරාට පස්සේ අපිට සහනාධාරයට පසු මිල හදා ගන්න පුළුවන්. බිඳුවෙන් ඍණ 8ක් ගියාම ඍණ 8යි, 4න් ඍණ 8ක් ගියාම ඍණ 4යි, ඊට පස්සේ 8න් ඍණ 8ක් ගියාම බිඳුවයි, ඊට පස්සේ 4යි, 8යි, 12යි, 16යි. ඔය විදිහට අපි හදා ගන්නවා නව සැපියුම් ලේඛනය. දැන් අපි මේ සහනාධාරයට පෙර ඒ වගේම සහනාධාරයට පසු ප්‍රස්ථාරය වෙනස් වෙන්නේ කොහොමද කියන එක පිළිබඳව අධ්‍යයනය කරමු. ඒකක සහනාධාරයක් ලබා දීම ආශ්‍රිතව ඉහත ලේඛන වලින් හෙළිවන තොරතුරු පහත ආකාරයට ප්‍රස්ථාර සටහන් මගින් අපිට දක්වන්න පුළුවන්.
අපි මේ විදිහට කලින් ලේඛනයේම දාගත්තොත් ප්‍රස්ථාර සටහනක් මේ විදිහට අපිට අඳ ගන්න පුළුවන්. මිල දා ගන්නවා, ප්‍රමාණය දා ගන්නවා. බලන්න මිල තියෙන්නේ බිඳුවේ ඉඳලා 24ට වෙනකන් උපරිම. එතකොට අපි මිලක්ෂයේ ওই විදිහට නම් කර ගන්නවා බිඳුවේ ඉඳලා 24 වෙනකන් සමාන ආකාරයට. ඊට පස්සේ සැපයුම් ප්‍රමාණය, ඉල්ලුම් ප්‍රමාණය බලන්න. උපරිමයේ කිය සැපයුම් ප්‍රමාණය නම් උපරිමය 800යි. ඉල්ලුම් ප්‍රමාණය උපරිමය 1200යි. එහෙනම් 1200ක් වන ලෙස අපිට ওই විදිහට ප්‍රමාණ අක්ෂය ලකුණු කරගන්න පුළුවන්. ඊට පස්සේ මොකද කරන්නේ අපි? මෙන්න මේ මිලයි ඉල්ලුම් ප්‍රමාණයයි බලලා මුලින්ම ඉල්ලුම් වක්‍රය අඳ ගන්න. බිඳුවේදී 1200යි. 4ේදී 10යි. 8ේදී 800යි. 12ේදී 600යි. 16ේදී 400යි. 20ේදී 200යි. 24ේදී ඉල්ලුම් ප්‍රමාණය බිඳුවයි. ඔය විදිහට අපිට පුළුවන් ඉල්ලුම් වක්‍රය ඇඳ ගන්න. ඊට පස්සේ මොකද කරන්නේ? සැපයුම් වක්‍රය ඇඳ ගන්න ඕනේ. මිල තියෙනවා බිඳුවේ ඉඳලා 4 8 12 16 බලන්න සැපයුම් ප්‍රමාණය තියෙනවා. ඒ කියන්නේ සහනාධාරයට පෙර මිල ගණන් බිඳුව 4 8 12 16 ඔය විදිහට යනවා. සැපයුම් ප්‍රමාණය යනවා ඍණ 400 ඍණ 200 ඒ විදිහට. අපි ওই ඍණාගයන් නොසලකා හැරියොත් අපිට පුළුවන් බිඳුවයි, ඒ කියන්නේ මිල බිඳුව කියන එකයි මිල 4 කියන එකයි අයින් කරලා මිල 8ේදී සැපයුම් ප්‍රමාණය බිඳුවේ ඉඳලා අපිට අඳින්න පුළුවන්. බලන්න. එතකොට මිල 8ේදී සැපයුම් ප්‍රමාණය බිඳුවයි කියන්නේ ඔන්න ඔය අවස්ථාව. ඊට පස්සේ 12ේදී 200යි. ඊට පස්සේ 16ේදී 400යි. ඒක ලකුණු කරලා තියෙන්නේ. 20ේදී 600යි. 24ේදී 800යි. ওই විදිහට අක්ෂයන් ලකුණු කරගත්තාට පස්සේ අපිට සැපයුම් වක්‍රය ඔන්න ওই විදිහට ඇඳ ගන්න පුළුවන්. සහනාධාරයට පෙර සැපයුම් වක්‍රය ওই විදිහට ඇඳෙනවා. එතකොට සමතුලිත මිල එනවා සහනාධාරයට පෙර 16යි. සමතුලිත ප්‍රමාණය එනවා සහනාධාරයට පෙර 400යි. දැන් සහනාධාරයක් ලබා දීම නිසා සැපයුම් වක්‍රය දකුණට විතන් කරගන්න ඕනේ. ඒකට ඔය සහනාධාරයට පසු බලන්න ලේඛනේ සහනාධාරයට පසු මිල පදනම් කරගෙන සැපයුම් ප්‍රමාණය පදනම් කරගෙන අලුත් සැපයුම් වක්‍රය අපිට අඳින්න පුළුවන්. එතකොට ඒකෙත් ඍණ 8යි ඍණ 4යි නොසලකා හැරියොත් අපිට බිඳුවෙන් පටන් ගන්න පුළුවන්. බලන්න සහනාධාරයට පසු මිල බිඳුවේදී සැපයුම් ප්‍රමාණයක් බිඳුවයි. ඒ කියන්නේ මෙන්න මේ ප්‍රස්ථාරයේ ඔය ලකුණු කරලා තියෙන මූල ලක්ෂය. ඊට පස්සේ 4ේදී 200යි, 8ේදී 400යි, 12ේදී 600යි, 16ේදී 800යි. ওই විදිහට ලකුණු කරගත්තොත් අපිට පුළුවන් ওই විදිහට ලක්ෂයන් ලකුණු කරගෙන එක පේලියට මේ විදිහට සහනාධාරයට පසු සැපයුම් වක්‍රය ඇඳ ගන්න. එතකොට මේ සැපයුම් වක්‍රය විතැන් වෙනවා දකුණට. එතකොට අපිට අලුත් සමතුලිත මිලක් ලැබෙනවා 12යි කියලා. ඒ 12 ගෙවන්නේ කවුද? ගැනුම් කරුවා ගෙවන මිල. එතකොට සහනාධාරයට පසු සමතුලිත මිල තමයි ගැනුම් කරුවා ගෙවන්නේ. ඒක හොඳට මතක තියාගන්න. විභාගෙදී අහුවොත් ගැනුම් කරුවා ගෙවන මිල මොකක්ද කියලා සහනාධාරයට පස්සේ සහනාධාරයට පසු සමතුලිත මිල තමයි ගැනුම් කරුවා ගෙවන්නේ. ඊට පස්සේ අපිට සහනාධාරයට පසු සමතුලිත ප්‍රමාණය 600ක් ලෙස ගන්න පුළුවන්. ඊට පස්සේ අපි හොයාගන්න ඕනේ සහනාධාරයට පසු නිෂ්පාදකයා ලබන මිල. එතකොට ප්‍රස්ථාර වලින් නිෂ්පාදකයා ලබන මිල හදන්නේ ඔය විදිහට දෙවන සමතුලිතයේ ඉඳලා අපි ඉහළට අදින ඔය විදිහට රේඛාව. එන්දම පළවෙනි සැපයුම් වක්‍රයේ ඡේදනය වන තැන තමයි අපි කියන්නේ නිෂ්පාදකයා ලබන මිල කියලා. එතකොට හොඳට මතක තියාගන්න සහනාධාරයට පසු සමතුලිතයේ ඉඳලා ඉහළට අපි රේඛාවක් අඳිනවා. පළවෙනි සැපයුම් වක්‍රයේ වදිනකම් එතනදී තීරණය වන මිල තමයි සහනාධාරයට පසු නිෂ්පාදකයා ලබන මිල කියලා කියන්නේ. එතකොට අපිට ওই විදිහට ප්‍රස්ථාර සටහන ඇඳගත්තට පස්සේ ඉතිරි ප්‍රශ්න වලට පිළිතුරු සපයන්න
පහසු වෙනවා. දැන් බලන්න මේකේ මෙන්න මේ කොටස පාරිභෝගිකයා 24ක් වුණත් ගෙවන්න කැමතියි. සහනාධාරයට පසු එයා ගෙවන්නේ කීයද? 12යි. භාණ්ඩ කීයක් ගන්නවද? 600ක් ගන්නවා. එතකොට ඔය නිල් පාට ත්‍රිකෝණය තමයි සහනාධාරයට පසු පාරිභෝගිකයාගේ අතිරික්තය වෙන්නේ. ඊට පස්සේ මෙන්න මේ දම් පාට ත්‍රිකෝණය තමයි සහනාධාරයට පසු නිෂ්පාදකයාගේ අතිරික්තය වෙන්නේ. ඇයි? ඔය රුපියල් 8 කියලා කියන්නේ නිෂ්පාදකයා අපේක්ෂා කරන මිල. නිෂ්පාදකයාට ලැබෙනවා රුපියල් 20ක් සහනාධාරයට පස්සේ. එතකොට 8ක් අපේක්ෂා කරන එක්කෙනාට 20ක් ලැබෙනවා කියලා කියන්නේ 8යි 20යි අතර එයාට වාසියක් තියෙන්නේ. භාණ්ඩ කීයකටද? 600කට. එතකොට ওই දම් පාට ත්‍රිකෝණය තමයි නිෂ්පාදකයාගේ අතිරික්තය. ඊට පස්සේ මෙන්න මේ කොටස තමයි ගැනුම්කරුවා සහනාධාරයෙන් හිමි කරගන්නා වාසිය. මෙන්න මේ කොටස අපි කියනවා නිෂ්පාදකයා සහනාධාරයෙන් හිමි කරගන්නා වාසිය. ඒ වගේම මෙන්න මේ ත්‍රිකෝණය අපි කියනවා අහිමි වෙලා යන සුබ සාධනය. දැන් ওই කොටස් ටික තමයි අපි සහනාධාරයට පසු ගණනය කිරීම සිදු වෙන්නේ. ඒ වගේම සහනාධාරයට පෙර පාරිභෝගික අතිරික්ත, නිෂ්පාදන අතිරික්ත ඒ වගේ දේවලුත් අපි දැන් ගණනය කරනවා. අපි ওই විදියට අපි ඇඳපු ප්‍රස්ථාර සටහන දාගත්තොත් අර කලින් ඇඳපු ප්‍රස්ථාර සටහනමයි මෙතන තියෙන්නේ. අපිට කියනවා සහනාධාරයට පෙර සහනාධාරයට පසු ලේඛනයේ සඳහන් කරලා තියෙනවා සැපියුම් වක්‍රය. සහනාධාරයට පෙර සැපියුම් වක්‍රය S වශයෙන් දක්වන්න පුළුවන්. සහනාධාරයට පසු SS වශයෙන් දක්වන්න පුළුවන්. සමතුලිත මිල සහනාධාරයට පෙර කීයද? 16යි. ඒක තමයි ගැනුම්කරුවා ගෙවන මිල වෙන්නේ. ඒ වගේම නිෂ්පාදකයා ලබන්නේ 16යි. සහනාධාරයට පෙර. හැබැයි සහනාධාරයට පසු ගැනුම්කරුවා ගෙවන මිලයි නිෂ්පාදකයා ලබන මිලයි අතර වෙනසක් ඇති වෙනවා. ඊට පස්සේ බලන්න සහනාධාරයට පසු ගැනුම්කරුවා ගෙවන්නේ 12යි. ඒ කියන්නේ සහනාධාරයට පසු සමතුලිත මිලක් කීයද? 12යි. සමතුලිත ප්‍රමාණය සහනාධාරයට පෙර 400යි. සහනාධාරයට පසු කීයද? 600යි. නිෂ්පාදකයා ලබන මිල සහනාධාරයට පෙර 16යි. සහනාධාරයට පසු 20යි. එතකොට ওই විදිහට අපිට ඔය ප්‍රස්ථාරයේ තියෙන තොරතුරු දක්වන්න පුළුවන්. මේ තොරතුරු අපිට වැදගත් වෙනවා ඉදිරි ගණනය කිරීම සඳහා. ඊට පස්සේ අපි ගණනය කරනවා පාරිභෝගික අතිරික්තය සහනාධාරයට පෙර සහනාධාරයට පසු ඒ වගේම වෙනස පාරිභෝගික අතිරික්තය. මුලින්ම සහනාධාරයට පෙර බලමු. පාරිභෝගිකයා 24ක් වුණත් ගෙවන්න කැමති. එයා ඇත්තටම ගෙවන්නේ 16යි. එතකොට 24 ඉඳලා 16ට එයාට වාසිය තියෙනවා භාණ්ඩ 400කට. ඒ අනුව සහනාධාරයට පෙර පාරිභෝගික අතිරික්තය වෙන්නේ AB කොටස් දෙක. ඒ කියන්නේ AB ත්‍රිකෝණය. සහනාධාරයට පසු බලන්න. සහනාධාරයට පසු 24ක් වුණත් ගෙවන්න කැමති පාරිභෝගිකයා ගෙවන්නේ 12යි. එහෙනම් 24 ඉඳලා 12ට මෙයාට වාසියක් තියෙනවා භාණ්ඩ කීයකටද? 600කට. ඒ අනුව සහනාධාරයට පසු පාරිභෝගික අතිරික්තය වෙන්නේ A B C F G කියන ත්‍රිකෝණය. එහෙනම් වෙනස අපිට ගන්න පුළුවන් පාරිභෝගික අතිරික්තය වැඩි වෙලා තියෙනවා CFG කියන කොටස් වලින්. ඇයි මුලින් AB තිබ්බනේ. සහනාධාරයට පසු AB CFG කියලා තියෙනවා. AB කොටස් දෙක අයින් කරාම අලුතෙන් එකතු වෙලා තියෙනවා CFG. ඒක තමයි වෙනස. ඊපස්සේ ඒක අපි ගණනය කරමු. කොහොමද ගණනය කරන්නේ? 24යි 16යි අතර වෙනස අරගෙන ඒක වැඩි කරනවා 400න්. ඇයි 400ක භාණ්ඩ ප්‍රමාණයක් ගන්නවා. ත්‍රිකෝණයක් නිසා අපි බෙදනවා දෙකෙන්. එතකොට සහනාධාරයට පෙර පාරිභෝගික අතිරික්තය අපිට ලැබෙනවා රුපියල් 1600යි. සහනාධාරයට පසු 24 ඉඳලා 12ටම වාසියක් තියෙනවා. 24න් 12 අඩු කරා භාණ්ඩ ගන්නවා 600ක්.
ත්‍රිකෝණයක් හින්දා දෙකෙන් බෙදුවම සහනාධාරයට පසු පාරිභෝගික අතිරික්තය ලැබෙනවා රුපියල් 3600ක්. එහෙනම් සහනාධාරයට පසු පාරිභෝගික අතිරික්තය වැඩි වෙලා තියෙනවා රුපියල් 2000කින් පාරිභෝගික අතිරික්තය වෙනස් වෙලා තියෙනවා. පාරිභෝගික අතිරික්තය වැඩි වෙලා තියෙනවා. ඊට පස්සේ අපි හදනවා නිෂ්පාදන අතිරික්තය සහනාධාරයට පෙර පසු වෙනස. නිෂ්පාදකයා 8ක් වුණත් අපේක්ෂා කරනවා. නමුත් එයාට සහනාධාරයට පෙර 16ක් ලැබෙනවා භාණ්ඩ 400ක් සඳහා. එතකොට 8 ඉඳලා 16ට වාසිය තියෙනවා භාණ්ඩ 400ක් සඳහා. එතකොට DC කියන කොටස් දෙක තමයි නිෂ්පාදන අතිරික්තය සහනාධාරයට පෙර. සහනාධාරයට පසු නිෂ්පාදකයාට ලැබෙනවා රුපියල් 20ක්. 8ක් වුණත් අපේක්ෂා කරන එක්කෙනාට 20ක් ලැබෙනකොට 8 ඉඳලා 20ටම වාසිය තියෙනවා භාණ්ඩ 600කට. ඒ අනුව සහනාධාරයට පසු DCBE කියන ත්‍රිකෝණය තමයි නිෂ්පාදකයාගේ අතිරික්තය වෙන්නේ. එතකොට අපිට වෙනස ගන්න පුළුවන් මුලින් DC තිබ්බා. එහෙනම් අලුතෙන් එකතු වෙලා තියෙන්නේ BE කියන කොටස් ටික. අපි ඒක ගණනය කරොත් සහනාධාරයට පෙර 8ක් වුණත් අපේක්ෂා කරපු නිෂ්පාදකයාට 16ක් ලැබෙනකොට 16යි 8යි අතර වෙනස අපි ගන්නවා. ඒක වැඩි කරනවා 400ෙන්. දෙකෙන් බෙදුවම අපිට ලැබෙනවා නිෂ්පාදකයාගේ අතිරික්තය රුපියල් 1600ක් වශයෙන්. ඊට පස්සේ සහනාධාරයට පසු 8ක් වුණත් අපේක්ෂා කරන එක්කෙනාට 20ක් ලැබෙනවා. එතකොට 20යි 8යි අතර වෙනස වැඩි කරනවා 600ෙන් බෙදනවා 2ෙන් අපිට ලැබෙනවා නිෂ්පාදකයාගේ අතිරික්තය සහනාධාරයට පසු 3600යි. එහෙනම් වෙනස අපිට පැහැදිලි. මුලින් 1600යි ලැබෙන්නේ පසුව 3600ක් ලැබෙනවා. එහෙනම් නිෂ්පාදකයාගේ අතිරික්තය වැඩි වෙලා තියෙනවා රුපියල් කීයකින්ද 2000කින්. අපි ඊට පස්සේ එනවා ආර්ථික අතිරික්තය ගණනය කරන්න. දැන් අපි පාරිභෝගික අතිරික්තය හැදුවා, නිෂ්පාදන අතිරික්තය හැදුවා. ඒ කියන්නේ සහනාධාරයට පෙර පසු පාරිභෝගික අතිරික්ත, නිෂ්පාදන අතිරික්ත හැදුවා. දැන් ආර්ථික අතිරික්තය හැදෙන්නේ පාරිභෝගික අතිරික්තයයි නිෂ්පාදන අතිරික්තයයි එකතු වෙලා. එහෙනම් සහනාධාරයට පෙර ආර්ථික අතිරික්තය හදන්නේ පාරිභෝගික අතිරික්තය තිබ්බා AB කොටස් දෙක, නිෂ්පාදන අතිරික්තය DC. ඒ අනුව සහනාධාරයට පෙර ආර්ථික අතිරික්තය ABCD. සහනාධාරයට පසු ආර්ථික අතිරික්තය අපිට ගන්න පුළුවන් පාරිභෝගික අතිරික්තය ABCFG කොටස් ටික තිබ්බා. නිෂ්පාදන අතිරික්තය DCBE කොටස් ටික ගන්න පුළුවන්. එතකොට ඒ පාරිභෝගික අතිරික්තයයි නිෂ්පාදන අතිරික්තයයි ඒ කොටස් ටික එකතු කරාම සහනාධාරයට පසු ආර්ථික අතිරික්තය ගන්න පුළුවන්. එතකොට වෙනස මුලින් ABCD තිබුණේ පසුව ABCFG DCBE කියන කොටස් ටික අපිට දකින්න පුළුවන්. එහෙනම් වෙනස විදිහට අපිට ගන්න පුළුවන් BCEFG කියන කොටස් ටික ආර්ථික අතිරික්තයේ වෙනස විදිහට ගන්න පුළුවන්. ඊට පස්සේ අපි ඒක ගණනය කරමු. සහනාධාරයට පෙර පාරිභෝගික අතිරික්තය 1600යි, නිෂ්පාදන අතිරික්තයත් 1600යි. එතකොට මේ දෙකේම එකතුව සහනාධාරයට පෙර ආර්ථික අතිරික්තය 3200යි. සහනාධාරයට පසු පාරිභෝගික අතිරික්තය 3600ක් ලැබුණා. නිෂ්පාදන අතිරික්තය 3600යි. ඒ අනුව සහනාධාරයට පසු ආර්ථික අතිරික්තය 7200ක් කියලා අපිට ගන්න පුළුවන්. එතකොට වෙනස මුලින්ම 3200යි පසුව 7200යි ආර්ථික අතිරික්තය. එහෙනම් සහනාධාරය නිසා ආර්ථික අතිරික්තය වැඩි වෙලා තියෙනවා රුපියල් කීයකින්ද? 4000කින් වැඩි වෙලා තියෙනවා. ඊට පස්සේ අපි එනවා සහනාධාරය නිසා පාරිභෝගිකයාගේ වාසිය. එතකොට 16ක් ගෙවපු පාරිභෝගිකයා සහනාධාරයට පසුව ගෙවන්නේ 12යි. එතකොට
මෙන්න මේ කියන CFG කියන ත්‍රිපීසියම තමයි පාරිභෝගිකයාගේ සහනාධාර වාසිය. එතකොට මේ ත්‍රිපීසියමේ වර්ගඵලය හදන්නේ සමාන්තර පාද දෙකේ එකතුව ගන්නවා. සමාන්තර පාද දෙක තමයි 400යි 600යි. එකතුව අරගෙන ඒක දෙකෙන් බෙදනවා. බෙදලා 16යි 12යි අතර පරතරයෙන් වැඩි කරාම පාරිභෝගිකයාගේ වාසිය ගන්න පුළුවන් රුපියල් 2000ක්. සහනාධාරයේ වාසිය පාරිභෝගිකයා හිමි කර ගන්නවා රුපියල් 2000ක්. ඊට පස්සේ නිෂ්පාදකයාගේ වාසිය සහනාධාරයේ නිසා නිෂ්පාදකයාගේ වාසිය. එතකොට 16ක් ලැබපු නිෂ්පාදකයා සහනාධාරයට පස්සේ රුපියල් 20ක් ගන්නවා. එතකොට මෙන්න මේ කියන BE කියන ත්‍රිපීසියම තමයි නිෂ්පාදකයාගේ සහනාධාරයේ වාසිය. එතකොට මේ ත්‍රිපීසියමේ වර්ගඵලය සමාන්තර පාද දෙකේ එකතුව ගන්නවා 400 ධන 600 එක බෙදනවා දෙකෙන් 16යි 20යි අතර පරතරය 4යි 4න් වැඩි කරාම අපිට ගන්න පුළුවන් නිෂ්පාදකයාගේ වාසියක් වෙනවා රුපියල් 2000ක් විදිහට. ඊට පස්සේ අපි එනවා රජයේ සහනාධාර පිරිවැය. දැන් රජය එක භාණ්ඩයකට රුපියල් 8ක සහනාධාරයක් දෙනවා. 8ක් දුන්නට පස්සේ භාණ්ඩ අලෙවි වෙනවා ඒකක 600ක්. එතකොට මේ 600ටම රුපියල් 8 ගානේ සහනාධාරය දෙන්න ඕන. එතකොට රජයේ පිරිවැය මෙන්න මේ කොටස් වලට සමාන වෙනවා. B C E F G H කියලා. අපිට බැලුවොත් පේනවා ඍජු කෝණාශ්‍රයේ වර්ගඵලය තමයි රජයේ පිරිවැය සහනාධාර පිරිවැය. එතකොට මේ ඍජු කෝණාශ්‍රයේ වර්ගඵලය හදන්න පුළුවන් 8 වැඩි කරන්න පුළුවන් 600න්. ඒ කියන්නේ සහනාධාරය 8යි අලෙවි වෙනවා භාණ්ඩ 600ක්. එතකොට අපිට එනවා රජයේ සහනාධාර පිරිවැය රුපියල් 4800ක්. ඊට පස්සේ අපි යනවා සුබ සාධනයේ අහිමි වීම ගණනය කරන්න. දැන් ওই විදිහට ප්‍රස්ථාර සටහන දාගත්තොත් අපි දන්නවා මෙන්න මේ කොටස තමයි සුබ සාධනයේ අහිමි වීම. එතකොට මේ කොටසේ වර්ගඵලය හදන්න ආකාර තුනක් තියෙනවා. පළවෙනි ක්‍රමය තමයි සුබ සාධනයේ වෙනස නැත්නම් අහිමි සුබ සාධනයේ අහිමි වීම කියලා කියනවා. ආර්ථික අතිරික්තයේ වැඩිවීම. ඒකෙන් අඩු කරනවා රජයේ පිරිවැය. ආර්ථික අතිරික්තයේ වැඩි වුණා කීයකින්ද? 4000කින්. රජයේ පිරිවැය කීයද අපිට ආවේ? 4800යි. ඒ අනුව සුබ සාධනයේ වෙනස ඍණ 800ක් කියලා අපිට ගන්න පුළුවන්. දෙවැනි ක්‍රමය තමයි අහිමි වීම. ඒ කියන්නේ සුබ සාධනයේ අහිමි වීම සමානයි පාරිභෝගික අතිරික්තයේ වෙනස ධන නිෂ්පාදන අතිරික්තයේ වෙනස අඩු කරනවා රජයේ සහනාධාර පිරිවැය. පාරිභෝගික අතිරික්තයේ වෙනස 2000ක් ආවා අපිට. නිෂ්පාදන අතිරික්තය 2000ක් ආවා. රජයේ සහනාධාර පිරිවැය 4800යි. එතකොට ඔතන සුළු කරාම ධන 2000යි ධන 2000යි එකතු කරාම ධන 4000යි. ඒකෙන් ඍණ 4800ක් ගියාම සුබ සාධනයේ වෙනස අපිට ලැබෙනවා ඍණ 800ක් විදිහට. තුන්වෙනි ක්‍රමය තමයි අපිට ඔය H කියන ත්‍රිකෝණයට කෙලින්ම ඉංග්‍රීසි අකුරු ආදේශ කරලා ඒකේ වර්ගඵලය හදන්න පුළුවන්. මෙන්න මේ ආකාරයට. අපි මෙතනට W කියලා දාගත්තොත්, මෙතනට Y කියලා දාගත්තොත්, මෙතනට X කියලා දාගත්තොත්, මෙතනට Z කියලා දාගත්තොත්, ඒ අකුරු පදනම් කරගෙන අපිට සූත්‍රයක් ගොඩනගාගෙන මෙන්න මේ විදිහට ඩෙල්ටා WY. ඒ කියන්නේ WY අතර තියෙන පරතරය වැඩි කරනවා X Z අතර තියෙන පරතරය. ත්‍රිකෝණයක් නිසා බෙදනවා කීයද? දෙකෙන්. දැන් බලන්න WY අතර පරතරය කීයද? 20යි 12යි. එතකොට කීයද? 8යි. X Z අතර පරතරය ඒ කියන්නේ 400යි 600යි අතර පරතරය කීයද? 200යි. ඒක 8 200න් වැඩි කරලා ත්‍රිකෝණයක් නිසා දෙකෙන් බෙදුවම සුබ සාධනයේ අහිමි වීම අපිට 800ක් කියලෙනවා. ඒක අහිමි වෙන සුබ සාධනය කියලා අපි දන්න හින්දා අපි ඍණ 800 දාගන්නවා. ඒක අපි අතින් දාන්නේ ඍණාගේ. මොකද අපිට ඒක සුළු කිරීම වලින් එන්නේ නැහැ. ඒ විදිහට අපිට සහනාධාරයේ
අහිමි වෙන සුබ සාධනය හදන්න පුළුවන් ආකාර තුනම ඔළුවේ තියාගෙන යන්න විභාගෙදී වැදගත් වෙයි. හරි. එහෙනම් අපි ඒකක සහනාධාරය ප්‍රස්ථාර වලින් විසඳන ආකාරය අධ්‍යයනය කරා. ඕගොල්ලන්ට මොන හරි ගැටලුකාරී තැන් තියෙනවා නම් මගේ WhatsApp නම්බරයෙන් මැසේජ් එකක් දාන්න. එතකොට මට තව ඕගොල්ලන්ට පැහැදිලි කිරීම කරන්න පුළුවන්. අපි එහෙනම් ආර්ථික විද්‍යාවේ 3 වෙනි පාඩමේ 5 වෙනි වීඩියෝ එකෙන් සම්බන්ධ වෙමු. අපි ඒකෙන් අධ්‍යයනය කරන්නේ ඒකක සහනාධාර සමීකරණ වලින් විසඳන ආකාරය පිළිබඳව.